දෙවන සුතිවන්ත වේවා නේද? වහන්සේ ආපත් නේද? කොරෝනා කාලේ කොරෝනා හැදිලා දෙවියන් වහන්සේ කරුණාවෙන් සුවේක්ෂා ඉන්න මේ ස්ථානේ සියලු ගෞරව වහන්සේට ඒ වගේම කොරෝනා ළඟ ඉඳලා කොරෝනා හැදිච්ච නැති අය ඉන්නවා. ඒක දෙවියන් වහන්සේ කරුණාව නේද? ඒකෙන් තමයි සුතිවන්ත සමානකාරද ඒ තුලින් ගිහිල්ලා නේද? ජය ගන්න අය ඉන්න ඒ වගේම නේද? ඒක ළඟ ඉඳලා ජය ගන්න අය ඉන්න සියලු ගෞරව මහිමය හැබැයි දෙවියන් වහන්සේට නේද? නම් තරක්කාර මම හිතන්නේ ඔයගොල්ලෝ මෙතන ඉන්නේ ආද කරුණාව මම හිතන්නේ කිව්වා මිලියන ලක්ෂ 55කට වඩා මිනිස්සු මේ දැන් ලෝකේ කොරෝනා වලින් නම් ඔබ තාම ජීවත් වෙනවා දෙවියන් වහන්සේ කරුණාව නේද? ඉතින් මේක නම් සුතිවන්ත වෙනවානේ. දැන් තව දවසක් අපි අද දවසේ ජීවනයේ නේද? ජීවනයේ අතර ඉන්න මහසුළු කරුණාව නිසා තමයි බලනවා නේද? අපේ අලබෙකනා කොට කරස්මස් එක ඉනා දෙන්න ක්‍රමයක් තියෙනවා. හalleluya. Thank you Lord. Amen. ඉතින් දවස් මට අවශ්‍යයි දෙයක් දාගන්න. හිතෝපදේශ නෑ. එරමියා 29 11 එකපාර දැන් සමතක් කරලා දෙයක්. මේ වචනය ඇසෙන්න. 29 11 කොටස කියනවා Doni utama තාදෙන් පිළිගන්න නේද? අරවසන් තරණ අපි සභාවේ ඉන්න ප්‍රදීප්ත පස්සේ. ප්‍රදීප්ත ආදී කෙනෙක් ප්‍රදීප්ත ප්‍රශ්න නැහැ. අරවසන් තරණ අපි තේරුත් එහෙම මම හිතන්නේ සුරංගට එක දෙන්න වෙනවා කියලා සුරංග කියනවා. නේද? දිනුකත් මාදියා වර්ම සමන්. අපි ඩෝරේ මේක දෙනවා. නේද? ඩෝන්ට දෙනවා. सुविधा देना है सुविधा देना सेटिंग को मदद करना right යරමියා 29:11 මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තිය නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. නුඹලා මට අඬගසන්න නොවිය ගොස් මට යාඥා කරන්න නොවේ. මමද නුඹලාට ඇහුම්කම් දෙන්නේ. නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිටි මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත. මම නුඹලාට සම්බ වෙන්නේ මේ ස්වාමින් වහන්සේ කියනසේක. මම නුඹලාගේ වාර්තා පහ කොට සියලු ජාතීන් අතරේද මා නුඹලා පන්නා දැමු සියලු තැන් වලින්ද නුඹලා එකතු කොට මා විසින් නුඹලා යම් ස්ථානයකින් ගෙන යාද ඒ ස්ථානයේ නුඹලා නැවත ගෙන යන්නේ මේ ස්වාමින් වහන්සේ කියනසේක. Amen. Thank you. මේක ඔබ දන්නවා නේද? හරිම ලස්සනයි පද ටික නේද? For I know the thoughts that I think toward you. වෙනස් කියන මම දන්නවා ඔබ ගැන මා සිතන සිතුවිලි. දෙවියන්වන්ස ඔබ ගැන සිතනවා. දෙවියන්වන්ස මා ගැන සිතනවා. මේ පසුබිම හරි වැදගත්. අපි ගන්න මේ 11 විතර. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් අපිට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. නේද? The Lord says, දෙවියන්වන්ස කියනවා නේද? මම ඔබ ගැන සිතනවා. ඒ සිතුවිලි උන්වහන්සේ ගැන මම දන්නවා. උන්වහන්සේ දන්නවා. Hallelujah. God thinks of you and me. දැන් ඔබ මා ගැන සිතනවා. Hallelujah. උන්වහන්සේ ගැන ඒවා උන්වහන්සේ දන්නවා කියලා. Hallelujah. ඊට පස්සේ ඒ වගේ විස්තරයක් උන්වහන්සේ දෙනවා. Thoughts of peace and not of evil to give you a future and a hope. ගන්න ලස්සනයි. සමාදානයේ සිතුවිලි. නපුරු සිතුවිලි නෙමෙයි. දෙවනස් ඔබ ගැන හිතන නපුරු දේවල් නෙමෙයි. Hallelujah. නේද? දෙවනස් ඔබ ගැන හිතන නපුරු දේවල් නෙමෙයි. අපි තම දාදරෙන් සිස්ටර් පිළිගන්නවා ෆස්ට් ටයිම් අපිත් එක්ක එකතු වෙන්නේ. සිස්ටර්ගේ නම මට පොඩ්ඩක් ආයි කියන්න. ප්‍රියන්ති. Hallelujah. ප්‍රියන්ති ලොකු අපුඩියක් ගන්න. Hallelujah. දෙවනස් ප්‍රියන්ති ගැන සිතනවා. නේද? ඒ වගේම දෙවනස්ගේ සිතුවිලි ප්‍රියන්ති දන්නේ උන්වහන්සේ තමයි දන්නේ උන්වහන්සේ වාගෙන සිතන සිතුවිලි. හැබැයි ගැන කියනවා ඒක සමාදාන සිතුවිලි ඒ වගේම ඒවා නපුර සිතුවිලි නෙමෙයි නපුරු සිතුවිලි නෙමෙයි. ඒක ලස්සනයි. ඔබට අනාගතයක් ගැන දෙනවා. ඔබට බලාපොරොත්තුෙන් පිරිච්ච සිතුවිලි තමයි ඔබ ගැන සිතන්නේ. හalleluya. ඔබට යමක් තියෙනවා ඒක කරන්නේ. හalleluya. ඔබට යමක් තියෙනවා ඒක කරන්නේ. මම කිව්වේ හොඳට වයින්දර ගන්න. right. Hallelujah. දෙවනස්සේ අපි ගැන සිතනවා. Hallelujah. God thinks of you.
Hallelujah. Nishadi දෙවනස් වගේන සිතනවා. Hallelujah. දෙවනස් වගේන සිතනවා. ඒකේ දෙවනස් වගේන සිතනවා. Hallelujah. උනාස අපි ගැන සිතනවා. Hallelujah. සමාදානයේ සිතුවිලි. අපි නපුරු වුණාද උන්වහන්සේ අපි ගැන නපුරු සිතුවිලි නෙමෙයි සිතන්නේ. සමාදානය අපිට සමාදාන නැතුණත් උන්වහන්සේ අපි ගැන සිතන්නේ සමාදානයේ සිතුවිලි. To give us a hope. බලාපොරොත්තුවක් ගැන දෙන්න. Hallelujah. Amen. බලාපොරොත්තුවක්. මිනිස්සු මැරිලා ඉන්නවා ජීවත් වෙලා වගේ. When you don't have a hope in life, ඔබට බලාපොරොත්තුවක් නැතිකොට ඔබගේ ජීවිතේ you can be living ඔබ ජීවත් වෙනවා වෙනකොට but you are like a dead man. ඔබ මැරිච්ච මිනිහෙක් වගේ. සිරගෙවල් වල ඉන්න බොහෝ අය මැරිලා වගේ ජීවත් වෙන්නේ උන් ජීවිතේ බලාපොරොත්තුවක් නැති නිසා. මරණ දඬුවම ලැබුච්ච මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැති නිසා උන් ජීවත් වුණත් මරුණා හා සමානයි. Hallelujah. දෙවනස් කියන මම ඔබට ඔබ ගැන සිතන්නේ ඔබට අනාගතයක් ගැන දෙන. Hallelujah. අනාගතයක් ගැන දෙන. සිතුවිලි කියලා. ඒක හරි අලංකාරයි. අද දවසේ මම මේ ස්ථානයේ ඉඳලා කියන දිවැස්සීමේ වචනයක් ලෙස උන්වහන්සේ ඔබ ගැන සිතන්නේ ඔබට අනාගතයක් ගැන දෙන්නා වූ සිතුවිලි. Hallelujah. ඒක කියන්නේ උන්වහන්සේ ඔබගේ වර්තමානයේ ගැන උනන්දුවක් නැහැ කියලා. God is not telling that he is not concerned, he is not interested in your presence. ඔබගේ වර්තමානය ගැන උන්වහන්සේට වටිනාකමක් නැහැ නෙමෙයි. Hallelujah. උන්වහන්සේ සැලකීමක් නැහැ නෙමෙයි. He thinks of your presence. Hallelujah. උන්වහන්සේ ඔබගේ වර්තමානය ගැන සිතනවා. But he thinks to give you a future. වර්තමානය ගැන ඔබ ගැන මා ගැන උන්වහන්සේ සිතන්නේ අපිට අනාගතයක් ගැන දෙන පිණිස. ඒ නිසා හෙට දවස ගැන ඔබ කරදර වෙනවා නම් හරි අපරාධයක්. ආමේන්. දේව වචනේ කියන හෙට දවස ගැන කරදර වෙන්න එපා. ඇයි? හෙට දවසේ කරදර ගැන ඔබ කරදර වුණා කියලා ඔබට වැඩ කරන්න දෙයක් නැහැ. Hallelujah. මේ වර්තමානයේ උන්වහන්සේ ඔබ මා ගැන සිතනවා. Hallelujah. සමාදානයේ සිතුවිලි. Hallelujah. ඔබට හෙට දවසක් දෙන පිණිස. ආමේන්. හෙට දවසක් දෙන පිණිස ඒ නිසා අද දවසේ ඔබ බලාපොරොත්තුෙන් සිටින්න. හෙට දවසක් උන්වහන්සේ ඔබට දෙන්න යනවා. Hallelujah. අද දවසේ ඔබ බලාපොරොත්තුෙන් සිටින්න ඕනේ. Hallelujah. බලාපොරොත්තු දෙන්නේ හෙට දවසක් නෙමෙයි. බලාපොරොත්තු අද ඇති වෙන්න ඕනේ. බලාපොරොත්තු අද ඇති වෙන්න ඕනේ. යහපත් හෙට දවසක් උදෙසා. Amen. You must have hope for a better future. You need to have hope today so that you can have a better future tomorrow. අද දවසේ ඔබට බලාපොරොත්තුවක් ඇති වෙන්න ඕනේ සමිඳු තුල හෙට දවසේ නේද? අනාගතයක් ඇතිවන පිණිස. It is so important. Hallelujah. Today is the time. Today is the day that you and I need hope. Hallelujah. So that we can have a better day tomorrow. හෙට දවසේ අපිට අනාගත දවසක් උදා කරගන්න පිණිස. අපි මොකද දැස් උත්සාහගෙන සිටියේ? What does God think of you today? දෙවනස් ඔබ ගැන දැන් අද දවසේ සිතන්නේ කුමක්ද? I don't know what you are going through. මම දන්නේ ඔබ යන්නා වූ තත්ත්වය. I don't know what you are going through. මම දන්නේ ඔබ යන්නා වූ තත්ත්වය. Hallelujah. I want you to keep your eyes closed. මට ඕනේ ඔබගේ ඇස් වසාගෙන සිටින්න මොහොතක්. Hallelujah. Thank you, Lord. Yes. Hallelujah. I don't know your condition today. I don't know. මම දන්නේ ඔබගේ තත්ත්වය කුමක්ද කියලා. I don't know your struggles. Hallelujah. මම දන්නේ ඔබගේ පොරබැදීම් මොනවද කියලා. I don't know that. Hallelujah. මම දන්නේ ඔබගේ පොරබැදීම් මොකක්ද කියලා. මම දන්නේ ඔබගේ තත්ත්වය කුමක්ද. I don't know your condition. මම දන්නේ ඔබගේ තත්ත්වය කුමක්ද කියලා. But I am here to tell you today. මම මේ ස්ථානයේ අද දවසේ සිටින ඔබට යමක් කියන්න. That there is one who knows what you are going through. දෙවන කෙනෙක් ඉන්නවා ඔබ ගැන දන්නා වූ ඔබගේ තත්ත්වය දන්නා වූ ඔබගේ හැම පොරබැදීමක් දන්නා වූ. There is one who knows your struggles. There is one who knows your condition. Hallelujah. There is one, and that person is Jesus Christ of Nazareth. Hallelujah. ඒ පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. He is not just a person. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. He is the Lord of the universe. උන්වහන්සේ තමයි ස්වර්ගයේ දෙවිඳුන්. Hallelujah. He is the creator God. Hallelujah. උන්වහන්සේ තමයි මැවුම් කරු. Hallelujah. උන්වහන්සේ ඔබ ගැන දන්නවා. Hallelujah. උන්වහන්සේ කියන I have thoughts. Hallelujah. උන්වහන්සේ කියන I have thoughts. උන්වහන්සේ කියන මා ඔබ ගැන සිතනවා. ඔබ ගැන මට සිතුවිලි තිබෙනවා. Hallelujah. Can you imagine that God is thinking of you? ඔබට හිතන්න පුළුවන්ද දෙවියන් වහන්සේ ඔබ ගැන සිතනවා කියලා?
that he takes time to think of you? උන්වහන්සේ කාලය ගන්න ඔබ ගැන සිතන්න. Can you just imagine that? ඔබට ඒක සිතන්න පුළුවන්ද? The God of the universe, මේ විශ්වයේ දෙවියන් වහන්සේ, he takes time to think of you. උන්වහන්සේ වෙලාව ගන්නවා ඔබ ගැන සිතන්න. Hallelujah. How important you are to him. Hallelujah. Just think how important you are to him. Hallelujah. කෙතරම් ඔබ උන්වහන්සේට වැදගත්ද? Hallelujah. කෙතරම් උන්වහන්සේට ඔබ වැදගත්ද? Hallelujah. Hallelujah. කල්පනා කරලා බලන්න මොහොතක්. Hallelujah. The God of the universe is taking time to think of you, to think of Pradeep, to think of Danushka, to think of Dhammika, to think of Adrian, to think of Nishadi, to think of Priyanti, to think of Suminder, to think of Charlotte, to think of Lakshmika. Can you imagine that he takes time to think of you? Have you ever thought about it? ඔබ ගැන කල්පනා කරලා තිබෙනවද? උන්වහන්සේ වෙලාව ගන්නවා ඔබ ගැන සිතන්න. Hallelujah. And he is not thinking of your faults. ඔබගේ වැරදි ගැන නෙමෙයි උන්වහන්සේ සිතන්නේ. ඔබගේ අඩුපාඩු ගැන නෙමෙයි උන්වහන්සේ සිතන්නේ. ඔබ වරද්ද ගන්න තැන් නෙමෙයි උන්වහන්සේ සිතන්නේ. Those things concern him. ඔබගේ වැරදි උන්වහන්සේට බලපෑමක් කරනවා. ඔබ කරන වැරදි, ඔබගේ වැටීම් වෙන්න පුළුවන්, ඔබගේ අඩුපාඩු උන්වහන්සේට බලපෑමක් කරනවා. නමුත් උන්වහන්සේ ඔබ ගැන සිතන්නේ සමාදානයේ සිටුවේ. Thoughts of peace. උන්වහන්සේ ඔබ ගැන සිතන්නේ සමාදානයේ සිටුවේ. Can you imagine the King of Kings, the Lord of Lords in the universe, රාජුගේ රාජ, ස්වාමීගේ ස්වාමී, විශ්වයේ සිටිනා වූ උන්වහන්සේ ඔබ ගැන සිතන්නේ සමාදානයේ සිටුවේ. නපුරු සිතුවිලි නෙමෙයි. Hallelujah. And he is planning in his heart. මේ සිතුවිලි මාර්ගය උන්වහන්සේ සැලසුම් කරනවා. Hallelujah. සැලසුම් කරනවා. He is planning in his heart while thinking about you. ඔබ ගැන සිතන ගමන් උන්වහන්සේ සැලසුම් කරනවා. Hallelujah. මොනවද උන්වහන්සේ සැලසුම් කරන්නේ ඔබ ගැන? Hallelujah. What is he planning for your life? Hallelujah. To give you a better future. උන්වහන්සේගේ සැලසුම මොකක්ද? ඔබට යහපත් අනාගතයක්. Not a present. Hallelujah. It is an amazing thing. He is thinking you to give a good present. He's thinking to give a better future, a good future. යහපත් අනාගතයක් දෙන පිණිස වර්තමානයේ වහන්සේ සැලසුම් කරමින් සිටිනවා. සැලසුම් කරමින් සිටිනවා. ඔබගේ ජීවිතයට අනාගතයක් ගෙන දෙන්න. යහපත් අනාගතයක් ගෙන දෙන පිණිස සැලසුම්. යහපත් අනාගතයක්. Hallelujah. යහපත් අනාගතයක් දෙන පිණිස. Hallelujah. යහපත් අනාගතයක්. A good future. Hallelujah. So God wants you to have hope today. දෙවියන් වහන්සේ අද දවසේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. මොනවද? අද දවසේ ඔබ ඒ ගැන බලාපොරොත්තු ඇතිව සිටිනවා දැකීම. He wants you to have hope of a better future in the Lord. අද දවසේ උන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් අනාගතයක් උදෙසා බලාපොරොත්තු ඇතිව සිටින්න. But I want to tell you one thing. මට අද දවසේ ඔබට කියන්න අවශ්‍යයි. You must hope in him. ඔබගේ බලාපොරොත්තු තිබෙන්න ඕනේ උන්වහන්සේ මතයි. Hallelujah. Not on yourself. ඔබ මත නෙමෙයි. Not what you can do. ඔබට කරන්න පුළුවන් දේ ගැන නෙවෙයි. Not what you have. ඔබට තිබෙන දේ ගැන නෙවෙයි. Maybe your finances. ඔබට තියෙන මුදල ගැන නෙමෙයි. But you must have hope in God. නමුත් ඔබගේ බලාපොරොත්තු තබන්න ඕනේ. කාමතද? දෙවියන් වහන්සේ මත. Hallelujah. දෙවියන් වහන්සේ මත. Hallelujah. දෙවියන් වහන්සේ මත. Hallelujah. අපි ස්වාමීන් වහන්සේට අත්පොඩියක් කරමු. Hallelujah. දෙවියන් වහන්සේ මත. Hallelujah. දෙවියන් වහන්සේ මත. Hallelujah. උන්වහන්සේ කරන්න ගන්නේ. මේ වචනේ ආවේ Hallelujah. මේ වචනේ ආවේ ඕන වහල් කමේ ඉන්නකොට. ආමේන්. ඕන බැබලෝනියාවේ වහල් කමේ ඉන්න විතරයි. Hallelujah. අද සමහර ඔබේ ජීවිතය යම් වහල් කමක් තිබෙන්න පුළුවන්. නේද? යම් වහල් කමක්. ගැලවෙන්න බැරි තරම් පොරබැදීමක් ඔබට තිබෙනවා නේද? Hallelujah. ස්වාමීන් වහන්සේගෙන් ඔබ වෙලියට ගන්නට යනවා. ඔබට අනාගතයක් දෙන්න වෙනස. Hallelujah.
මේ වසංගත නැවති තත්ත්වයේ තුල ඔබ බලාපොරොත්තු වෙමින් සිටින්න නේද? අනාගතය බලවත් අනාගතයක් උදෙසා සම්මිදුම් තුල. ආමෙන්. හalleluya. විදේවචන දෙයම මේ වෙලාවේ හalleluya. අපි ඉන්නේ අපේ තේමාව තමයි නේද? වර්ණවත් කරන්නව දෙවියන් වහන්සේ. අපි දැක්කා ස්වාමීන් වහන්සේ කොහොමද නේද? ජීවිත වලට වර්ණ ගන්නවන්නේ කියලා. අපි දැක්කා යේසුමානේ නේ. හalleluya. යේසුස් වහන්සේ කරපු පළවෙනි හාස්කම් මතකද කවිද? පළවෙනි හාස්කම් මොකද? වතුර වයින් කරා නේද? හalleluya. බොහොම ස්තුතියි. වතුර වයින් කරා කවිද දැන් හොඳට පාඩම් නේද? හalleluya. very good. ආමෙන්. අපි දැන් වතුර වයින් කරා සබහා ධර්මයේ අභිභව යනවා වූ හාස්කම්. එක මොහොතකින් නේද? පැහෙන්න නේද? ගල් වාදන වල කවදාවත් මිදුෂ පැහෙන්නේ නැහැ ගල් වාදන වල. මිදුෂ පැහෙන්නේ සම්භාජන වල. ඒක හේතුව සම්භාජන ෆ්ලෙක්සිබල් නේද? ඒවා ඇදෙන සුළුයි. හalleluya. ඇදෙන සුළු වාදනේ වියුතු එහෙම නැත්නම් මොකද වෙන්නේ? පැහෙන වෙලාවෙ ඒවා හිල් වෙලා නේද? නාස්තියක් වෙනවා නේද? නමුත් යේසුස් වහන්සේ හාස්කමක් කරා. ඒ හාස්කම පුදුම හාස්කම ගල් වාදන වල වතුර තිබුණේ නේද? හැබැයි වතුර කෝප්පෙට දාලා නේද? කෝප්පේ කියන්නේ ක්ලේශ නෑ. කෝප්පේ ඇතුලේ එක පාට එක හොඳම විදුෂ බවට පත් වුණා. ඒක මහාස්කම. සබහා ධර්මයෙන් වෙන්න බෑ. සංඝට මෙහෙම ආව වෙන්න බෑ. අමුදානසිය කරලා පෙන්නුවා නේද? මොනවද කරන්න බැරි දෙයක් නෑ කියලා. මේ දෙවියන් වහන්සේ තමයි ඔබ ගැන සිතන්නේ. හalleluya. ඒ දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන්නේ. ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්නේ තමයි අපි මම කල්පනා කරලා නමස්කාර කරලා මෙච්චර හොඳ සලස්මක් දෙවියන් වහන්සේ ළඟ තිබෙනවා නම් අපි උදෙසා නේද? කවුද සඳමාලි උදෙසා මෙතරම් හොඳ සලස්මක් දෙවියන් වහන්සේ තිබෙනවා නම් නේද? සඳමාලි මොනවද කරන්න ඕන? ප්‍රශ්නයක් අහන්න. සඳමාලි උදෙසා දෙවියන් වහන්සේට මෙතරම් හොඳ සලස්මක් තිබෙනවා නම් ඔයා මොනවද කරන්න ඕන? right. Come on, මට ආපු ඕනේ කුලත පිළිතුර ආවේ නැහැ. ටෝනි ගැන දෙවියන් වහන්සේට මෙතරම් හොඳ සැලැස්මක් තිබෙනවා නම් ටෝනි මොනවද කරන්න ඕනේ? දෙවියන්ගේ හඬ අසන්න නෝ. ඔයගොල්ලෝ කියන එක හරිය නෑ මට ඕනේ වචන එන්නේ නැහැ. හalleluya. අපි ආම බලන්න මේ ස්මාර්ට් ළමයි ඉන්නවා නේ කාන්තාවෝ ඉන්නවා. කාන්තාවනේ මොකද? අපේ ගෑනු ළමයි තරුණයන් ඉන්නවා. මනා දෙවියන් වහන්සේලා තියනවා නම් මෙතරම් හොඳ සලස්මක් වාගෙන මොනවද කරන්න ඕනේ? දෙවියන් ස්තුති කරන්න ඕනේ. ඔව් මට ඕන උත්තරය ආවේ නැහැ. අපා බලමුකෝ අපේ ආම බලන්න අපේ සෙඩ්රික් සහෝදරයාගේ වාගේ ජීවිතේ හොඳම සලස්ම තිබෙනවා නම් දෙවියන් වහන්සේ ළඟ. වා මොනවද කරන්න ඕනේ? ඒක ක්‍රියා කරන්න ඕනේ. ඔව්. මට ඕනේ පිටු තාම ආවේ නැහැ. හරි සුමින්දගේ ආම් බලන්න. පළවෙනි එක හalleluya මේක තාම වැදගත්. මොකක්ද වැදගත්? දෙවියන් වහන්සේට තිබෙනවා ඔබ ගැන සැලැස්මක්. හalleluya. ඒක හරි පුදුම දෙයක්. දෙවියන් වහන්සේ ඔබ ගැන සැලැස්මක්. ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ ළඟ. නේද? That plan is in the hands of God. Hallelujah. It is in his heart. නේද? දෙවියන් වහන්සේගේ සලස්ම දෙවියන් වහන්සේ ළඟ. Hallelujah. Number one thing that you have to do. පළවෙනි දේ ඔබ කළ යුත්තේ මොකක්ද? You must find that plan. Hallelujah. ඔබගේ වගකීම තමයි ඒ සලස්ම අඳුනගන්න එක. ඒක දැනගන්න එක. You must know that plan. Gari වැදගත්. Hallelujah. God has a great plan for your life. දෙවියන්ගේ තියෙන ලස්සන සැලැස්මක් ඔබ දෙසා. සමාදානයේ සැලැස්මක් නේද? දුෂ්ට සැලැස්මක් නෙමෙයි. අනාගතයක් ගෙන දෙන සැලැස්මක් නේද? ඒ සැලැස්ම ඔබ දැන ගැනීම තමයි ඔබගේ පළවෙනි වගකීම. Number 1 priority in your life is to know that plan. ඔබ ඒක දැනගන්න ඕනේ. ඒක හරි වැදගත්. Amen. Tony, you must find that plan that God has for you. නේද? මෙතන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ
තියෙන අනාර්ථතම සැලැස්ම උදෙසා ඔබ ඒක හොයාගන්න ඕනේ. Number one thing you must find that out. Hallelujah. කොහොමද අපි ඒක හොයාගන්නේ? දැන් ස්තුති කරන්න ඕනේ හොයාගත්තාට පස්සේ very good. අදහිනව ස්තුති කරන්න පුළුවන්. very good. වචනාව මට ඒකට අදාළ. How would you find it? කොහොමද ඔබ ඒක දැනගන්නේ? එතන කියනවා ඉතාල වැදගත් දෙයක්. මම නැවත කියන්නම් ඔයගලන්ට එරමියා 29ට. එතන කියනවා ඉතාල වැදගත් දෙයක්. මොකක්ද වැදගත් දෙය? යාඥාව ගැන. Hallelujah. You will pray to me. Hallelujah. ඔබ මට යාඥා කරන්න යනවා. 29:12 වගේ යනකොට කියනවා නේද? You will pray to me. Hallelujah. And I will answer you. සෙනෙහවන්තය යාඥා කරලා තමයි යාඥාවෙන් තමයි දෙවියන්ගේ සැලැස්ම ඔබම අඳුන ගන්න යන්නේ. සුමින්දගේ ජීවිතයේ තිබෙන සැලැස්ම මවුන්කර උදෙසා හදපු සැලැස්ම වෙනස් ක්‍රිස්තෝ සහෝදරයාගේ ජීවිතේ උන්වහන්සේ හදපු සැලැස්ම වගේ. දෙක වෙනස්. එතකොට දැන් සුමින්දගේ ජීවිතයේ සැලැස්ම සොයාගන්නේ වගකීම දෙන කා උදෙස් කාටද? Who has the responsibility of finding his plan? කාගේද වගකීම? සුමින්දගේ. ඒක ක්‍රිස්ටෝෆර් සහෝදරයාගේ වගකීමද? නැහැ. Hallelujah. මෙතන ඉන්න හැම කෙනෙක්ගේම වගකීම තමයි ඔබ උදෙසා දෙවියන් වහන්සේ සාදා තිබෙනා වූ සැලැස්ම නේද? අඳුන ගන්න එක. ඒ සඳහා ඔබ මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා ඔබ දේ වචනේ කියවන්න ඕනේ. ඒ සඳහා ඔබ යාඥා කරන්න ඕනේ. ඒ සඳහා ඔබ නමස්කාර කරන්න. මේක ඉතාම ප්‍රයෝජනයි. දැන් ඔබගේ මම ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ ඔබ සොයන විට ඒ සැලැස්ම ඔබ අහන විට උන්වහන්සේ නොකියා ඉන්න කෙනෙක්ද? 29 12 13 ඉරමියා බැලුවොත් උන්වහන්සේ කියනවා නෑ තව වයස තියෙනවා ඔබට. හාලෙලූයා. නේ? තව අවශ්‍ය නෑ ඔබ තාම ඔබ යහපත් නෑ ඔබ සුද්ධ නෑ ඔබ පරිණත නෑ එහෙම කියලා උන්වහන්සේ උත්තර දෙනවා. නැත්නම් මොනවා කියන උත්තරද දෙන්නේ? ආතර කියනවා මම ඔබලාට සම්බ වෙන්න විශ්වාස කරනවා. Oh, that I will be found by you. හරි ලස්සනයි. නුඹලා මාව සොයන විට යාඥාවේ උනන්දුවේ උන්වහන්සේ කියන්නේ මාව නුඹලාට සම්බ වෙනවා. හරි ලස්සනයි. නුඹලා මාව සොයා ගන්නවා නෙමෙයි. එතන කියනවා උන්වහන්සේ I will not penetrate them. Hallelujah. God always wants to reveal himself to you. දරන්ස් අවශ්‍යයි ඔබ දෙලිදරව වෙන්න. ඒක හරි වැදගත්. God takes initiate to come and reveal himself to you. දරන්ස්සේ මූලිකත්වයේ ගන්නවා ඔබට එලිදරව වෙන පිණිස. එනිසා ඔබ හිතන්න එපා he is somewhere far away. උන්වහන්සේ ඈත ඉන්න දෙවි කෙනෙක්. Hallelujah. අපි අමාරු වෙන්නට යන්නේ නෑ. එහෙම දෙයක් නෙමෙයි. ඔබ සිව්වොත් වහන්සේ කියන මම ප්‍රකාශ වෙනවා. ඔබ සොයාගන්නනේ මම ප්‍රකාශ වෙනවා. Hallelujah. ඉතින් මගේ ශ්‍රේණිවන්තය. Hallelujah. ඔගොල්ලෝ පොහොසත් සෙනගක් වෙන්නේ කොහොමද? ඔගොල්ලෝ කොහොමද පොහොසත් වෙනගක් සෙනගක් වෙන්නේ? ඒ සැලැස්ම නේද? මවුන්කරු කුස්මදිර ඔබ ජීවත් කරනවා නම් සැලැස්ම ඔබ අඳුනගත්තා. Hallelujah. අඳුනගත්තා. ඒක ඉක්මනට අඳුන ගන්න තරමට කාටද යහපත්? ඔබට යහපත්. Hallelujah. ඔබට යහපත්. ඒක ඉක්මනට නේද? අවුරුදු 50කට ගිහලා හොයාගන්න එක අපරාධයක්. Hallelujah. ජීවිතේ භාගයක් නෙවෙයි නේද? එහෙනම් මේ තරුණ ළමයි ඉක්මනට ඒක හොයාගන්න ඕනේ. හරි වැදගත් ඒක. ඉක්මනට හොයාගන්න ඕනේ. right අපි යනවා අපේ මාතෘකාවට. Hallelujah. අපි උත්පත්ති 37 අද දවසේ ඉන්න යනවා. උත්පත්ති 37 අපි අද දවසේ ඉන්න යනවා. Hallelujah. අපි අද කතා කරන්නේ මගේ මාතෘකාව තමයි යෝසප් ගැන. Hallelujah. යෝසප් කියලා මිනිහෙක් හිටියා. අපි ඔහුගේ ජීවිතේ කොටසක් බලන්න යනවා. දැන් මේ අවස්ථාවේ වෙන්නේ යෝසප් අවුරුදු 17යි. He's 17 year old lad. Hallelujah. අවුරුදු 17ක තරුණයෙක්. අවුරුදු 17 ඉන්නවා අතුස්සක් බලන්න. අවුරුදු නෑ. තරුණ ළමයි අවුරුදු 17යි. කෙනෙක් ඉන්නවා. අවුරුදු 17 නේද? වැඩක් කරමින් සිටියේ. Was feeding the flock with his brothers. අවුරුදු 17 එවැනි ඒවකට ඒ කාලේ නේද?
ඔහු නිකන් සිටියේ නෑ ලොකු වගකීමක් ඔහු දැරුවා ඔහුගේ අනිත් වැඩිමහල් සහෝදරයන් සමග. ඒක හරියට තාත්තගේ ව්‍යාපාරේ බලා ගන්නවා වගේ. නේද? ඒ කාලේ ව්‍යාපාරේ මොකද්ද? සත්ව පාලනය. නේද? සත්ව පාලනය. ඉතින් ඒකේ වැඩ කොටසක් අවුරුදු 10 ළමයන්ටත් පැවරලා තිබුණා. මේක හරි වැදගත්. සිනමාද අවුරුදු 17 දී අවුරුදු අපේ තරුණ ළමයාට අපි උගන්වන්න ඕනේ වගකීම් දරන්න. වගකීම් ගන්න. ඒක ඉතාමත් වැදගත්. දෙවියන් වහන්සේ කවදාවත් හලෙලූයා දෙවියන් වහන්සේගේ අනාගතයට ඔබට ගමන් කරන්න බැරි වෙයි ඔබ වගකීම් ගන්න නැති මිනිස්සෙක්. ඒ නිසා මගේ ස්නේහවන්තය පුංචි කාලේ ඉඳලා වගකීම් ගන්න ඔබගේ දරුවන්ට ඔබ උගන්වන්න. හරිම වැදගත්. මතකයි ලෝගෝස් එකේ ප්‍රින්සිපල් නේද දෙමාපිය රැස්වීමක් ඇඳවලා කිව්වා හිටපු ප්‍රින්සිපල් ප්‍රියානි ෆර්නැන්ඩෝ කියනවා මහත්මිය කිව්වා ඔබගේ දරුවන් පුංචි කාලෙම ඒගොල්ලන්ගේ යට ඇඳුම් හොදන්න ඒගොල්ලන්ට ඔබ නියෝගයක් දෙන්න. ඒක ඒගොල්ලන්ගේ වගකීම් කරලා දෙන්න. ඒගොල්ලෝ නාල එනකොට තමන්ගේ යට ඇඳුම වොෂින් මැෂින් තිබ්බට කමන්නේ ගෙවල් වල අද දවසේ යට ඇඳුම හොදන්න ඒගොල්ලන්ට වගකීම දෙන්න. අපිට නේද? ඒ වගේ බොහෝ දේවල් කිව්වා. ඒ වගේම ඔබගේ දරුවන් කවදාවත් වගකීමක් නැති විදියට සාදන්න එපා. උන්ට වැඩ දෙන්න, වගකීම් දෙන්න. ඒකට හේතුව නේද? උන් ජීවිතයේ තරුණ වියටපත් වෙලා ඊළඟ නේද වැඩිහිටි වියටපත් වෙන විට බොහෝ වගකීම් තිබෙනවා මේ මේ මනුෂ්‍ය ලෙස කළ යුතු. නේද? සමහරක් අය ඉන්නවා නේද කන කෑම පිඟාන හොදන්න නැති අය. ඒක හරි අඩුපාඩුවක් නේ? ඒක හරිම අඩුපාඩුවක්. ඉතින් තමන්ගේ ජීවිතේ වගකීමවත් ගන්න එයාට ඉගෙනුවොත් තමයි දවසක ඒගොල්ලෝ විවාහ වුණාම සාර්ථක මිනිස්සු වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න තැන තමයි තමන්ගේ නිවස. නේද? ඉතින් අපි දකිනවා මේ අවුරුදු 17ක ළමයා ලොකු වගකීම් සම්භාරයක් ගත්තා වූ කෙනෙක්. ඒ වගේම ඔහු තාත්තගේ ළඟම පුතා බවට පත් වුණා. ඒක හරි පුදුම දෙයක්. ඉතින් අපි දකිනවා මේ දැන් මගේ ඉන්න චූටි දුව නේද? ගියේ ගාම මට හිමීට ඇවිල්ලා කාන්ට කරලා නේද? අක්කා ගැන අයියා ගැන ඔක්කොම විස්තරේ රිපෝට් එක දෙනවා. යා එන විදියට හරිම ලස්සනයි. ආ තාත්ති I have something to tell you මට යමක් තියෙනවා කියන්නේ හිමීට ඇවිල්ලා වටපිට බලලා නිකන් හරිම ලස්සනයි. ඉතින් මම ඒක කරන විදිය මට රෙකෝඩ් කරන්න පුළුවන් නම් කියලා හිතනවා. එයාගේ වැඩ. ඉතින් මම කියන්නේ අපේ ගෙදර ඉන්න ඔත්තුකාරයා තමයි එයා. ඉතින් ඔත්තුකාරයා තමයි එයා. හැබැයි අක්කා දන්නවා එයා ඔත්තුකාරයා කියලා. අයියා දන්නවා එයා ඔත්තුකාරයා කියලා. දැන් ඒගොල්ලෝ එයාත් එක්ක ගිවිසුම් ගහගෙන වැඩ කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ හරියට යෝසප් වගේ නේද? යෝසප් නේද? අයියලා මේ වැඩේදී කරන වැරදි වැඩ තිබ්බනම් මොනවද කරේ? ඊට ගෙනලා තාත්තට කියන ෂේප් එක ඇවිල්ලා තාත්තට කිව්වා. ඉතින් ඒ නිසා පුදුම දෙයක් වුණා නේද? තව දෙයක් තුන්වෙනි පදේ කියන ඉදාගත්තේ now Israel loved Joseph more than all his children. මේක හරි පුදුම දෙයක්. දැන් ඊශ්‍රායල් කියලා කියන්නේ කවුද? යාකෝබ්. අරදලා නේද? මහත් ජාතියක් එන්ට යනවා. ඊශ්‍රායල් කියලා. නමුත් ඔබ දන්නවා එක මිනිස්සෙක් තුලින් තමයි ඒ ජාතිය නේද බිහි වෙන්නේ. අපි දකින මේ වෙලාවේ තව වැදගත් දෙයක් කියනවා ඌගේ පියා ඌට ප්‍රේම කරා අන් අයට වඩා. මම අහන ඔබගේ ප්‍රශ්නයක්. අපි යාකෝබ් ගැන උගා ඉගෙන ගත්ත ඔහුගේ දවස්වල නේද? යාකෝබ්ට තිබුණ ප්‍රශ්නේ කොහොමද බලන්න මතකද? ඇයි එහෙම වෙන්න හේතුව? Why did he love Joseph more than others? ඇයි ඔහු යෝසෙෆ්ට ප්‍රේම කරා අන් අයට වඩා? මොනවාද? දැන් යෝසප් කියන්නේ පවුලේ කීවෙනියද? අන්තිම බාලයා. ඒතකොට යාකෝබ් කියන්නේ ඔහුගේ පවුලේ කවුද? බාලයා. නේද? හalleluya. ඔහුත් බාලෙක්. දැන් ඉන්න තව බාලෙක් ඔව්. මහලු වයසේ තමයි හරි. මොකක්ද ප්‍රශ්නයක් තිබ්බද නෑ? මෙයා තමන්ගේම වැඩි මහලයාට වඩා මෙයාට වැඩිපුර ප්‍රේම කරන්න හේතුව මොකක්ද? සමහරක් වෙලාවට මගේ ස්නේහවන්තය ඔබගේ පරම්පරාවේ නේද? තුවාල ඔබගේ හදවතේ තියාගෙන ඔබ ජීවත් වෙන්න පුළුවන්.
ඔබගේ පුංචි කාලේ ඔබට තුවාල සිදු වෙන්න පුළුවන් ඔබගේ නිවසේ. ඔබගේ පියාගෙන්, ඔබගේ මවගෙන්, ඔබගේ සහෝදරයන්ගෙන්, සහෝදරියන්ගෙන් නේද? ඔබ පවුලේ බාලයා වුණා නේද? පවුලේ බාලයා කියන්නේ කවුද උපදී? අනිත් අයගේ නේද? වැඩිමහල්ලුන්ගේ වැඩකාරයා නේද? පවුලේ බාලයා වුණා අයිරමාදි කියන්නේ හැමදේම කියන්නේ කාටද? කඩේ යන කොල්ලා නේ? හැමදේම කියන්නේ කාටද? බාලයාට. අම්මයි තාත්තයි හැමදේම කියන්නේ කාටද? වැඩිමහල්ලාට. වැඩිමහල්ලා හැමදේම පවරන්නේ කාටද එතකොට? බාලයාට. බාලයා කියන එක ලේසි නෑ. මානසිකවත් හරිය නේද? පොඩ්ඩේ හැම වෙන ඔක්කොම බැනුම් ගහන්නේ කවුද? බාලයා. ගුටි කන්නේ කවුද? හැමදේම වෙන්නේ බාලයාට තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඔබ හොඳට මතක තියාගන්න. If you don't overcome your problems in life, ඔබගේ ජීවිතේ right? ඔබගේ ජීවිතේ ඔබගේ if you have problems in your inner self, ඔබගේ අභ්‍යන්තර ඔබට ප්‍රශ්න තිබෙනවා. Hallelujah. ඔබ ඒවා ජයගත්තේ නැත්තම් right? ඒවා ඔබගේ පරම්පරාව දක්වා පල්ලෙහා පරම්පරාවට ගමන් කරනවා. දර මතක තියාගන්න. Hallelujah. If you don't overcome your sin, I want to tell you, I want to warn you. මට ඔබට අනතුරු ඇඟවීමක් තියෙනවා කියන්නේ. ඔබගේ පොරපදින දේවල් ඔබ ජයගත්තේ නැත්තම් Hallelujah. Your son will fight the same battle one day. ඔබගේ දරුවෝ, ඔබගේ පුත්‍රයෝ, දියණියෝ ඔබ පරාජය වෙන්නා වූ ප්‍රශ්නය ඔවුන්ගේ යුද්ධය බවට පත් වෙන්න යනවා. Hallelujah. මොයි කියනවා. Right? If you have a problem, if you have a pride problem, ඔබට තියෙනවා නම් උඩුකමේ ප්‍රශ්නයක්, ඔබ ඒක ජයගත්තේ නැත්නම් ඔබගේ ජීවිතේ ඒක තමයි ඔබගේ දරුවෝ දවසක සටන් කරන යුද්ධය වෙන්නේ. ඔබට තිබෙනවා නම් ඔබට යහපත් වචන ප්‍රකාශ කිරීමේ නේද අඩුවක් තිබෙනවා නම් ඒක ඔබට කරගන්න බැරි නම් ඔබ ඒක ජයගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ Hallelujah ඒක ඕන්ට යුද්ධයක් වෙනවා. Hallelujah. ඒ වගේ ඔබගේ ජීවිත ඕනම දෙයක් වෙන්න පුළුවන්. රූප නමස්කාරය වෙන්න පුළුවන් නේද? කාමිතාචාරය වෙන්න පුළුවන්, සොරකම් කිරීම වෙන්න පුළුවන්, බොරු කීම වෙන්න පුළුවන්, අවිශ්වාසවන්තකම, වල්කීම් දරන්නේ නැතිකම. Hallelujah. කල්පනා කරලා බලන්න. ඔබ ජයගත්තේ නැත්නම් ඔබගේ ජීවිතයේ මේ තත්ත්වය ඔබගේ දරුවන්ගේ යුද්ධය වෙන්නේ නැත් ඒකයි. හරි පරිස්සම් වෙන්න. අපි දකිනවා අපේ ජීවිතේ බොහෝ වෙනස් වුණා. නමුත් ඔහුගේ යම් තුවාලයක් තිබුණා ඔහුගේ ජීවිතේ. එක තුවාලයක් තිබුණා ඔහුගේ ජීවිතේ. මොකක්ද ඒ තුවාලය? වාලයක ලෙස ඔහු බින්දා වූ සමහර තත්ත්වයන් උඩ තිබුණා. ඒ නිසා මොකද උනේ? ඔහුගේ පවුලේ බාලයාට ඔහු අන්නයට වඩා වැඩි ප්‍රේමයක් දක්වන්න හේතු වෙයි. යන මතක් කරනකොට එයා බින්ද මොනවාද? වේදනාව. මොනවාද බාලයෙක් වෙලා බින්ද වේදනාව දැනුණාම එයාට ලේසි වුණා බාලයන්ව තේරුම් ගන්න. බාලයන්ට වැඩි දෙයක් කරන්න යාට උවමනා වුණා. ඒක හොඳ නැහැ. ඒක සුදුසුයි. එයාට ඒක තේරුණා. ඒ නිසා මම දවසේ කියනවා Hallelujah. ඔබේ ජීවිතයේ සලස්මක් නැත්තම් ඔබ සලස්මක් නැති ජීවිතයක් ඉක්මනට ඔබ විනයකට ආවේ නැත්තම් ඔබගේ දරුවෝ සලස්මක් නැති දරුවෝ බවට පත් වෙනවා. Hallelujah. මේකට කියන්නේ මොකද්ද? evil pattern. මේකට කියන්නේ දුෂ්ට pattern, දුෂ්ට සලස්මක්. නේද? evil pattern. You will not fight evil force. ඔබ නපුරු බලවේගයක් එක්ක නෙවෙයි ඔබගේ සරණ තියෙන්නේ. It is an evil pattern. ඒක දුෂ්ට රටාවක්. Hallelujah. දුෂ්ට රටාවක්. මේ දුෂ්ට රටාව ඔබගෙන් ගමන් කරන ඔබගේ ඊළඟ පරම්පරාවට මේක ගමන් කරනවා. ඒක චක්‍රයක් වගේ. So you have to break it. ඒක ඔබ කඩන්න ඕනේ. අපිම වැදගත් ඒක කඩන්න. කොහොමද අපි ඒක කඩන්නේ? කොහොමද අපි කරන්නේ? අපේ ජීවිතයේ තිබෙනා වූ දුෂ්ට රටාවන් කඩන්න එක දුෂ්ට බලවේගයන් එක සටන් කරලා ඒවා පරාජය කරන එක තව එකක්. අන්නලේ උතර මතක තියාගන්න ඕනේ. දුෂ්ට බලවේග පරාජය කරන විදිහට ඒ දුෂ්ට රටාව කඩන්න බෑ. රැවටෙන්න එපා. You know what you have to do? ඔබ දන්න මොනවද කරන්න ඕනේ කියලා? යේසුස් වහන්සේ තිමොතෙකුට කියනවා මම දුන්නේ මොකක්ද ඔබට? ඔබට ලැබුණේ මොකක්ද? යේසුස් කියන ඔබට දුන්න යේසුස් දුන්න ලොකුම දීමනාව ගැලවීම ඊට පස්සේ දුන්න ලොකුම දීමනාව මොකක්ද? සුදානන් වහන්සේ. සුදානන් වහන්සේ ආකල මොනවද දුන්නේ අපිට?
බලය ලබන තව මොනවාද? මොන ආත්මයක් උන්වහන්සේ? බලයේ ප්‍රේම. බය අඩුකමේ ආත්මයක් නොව දාසකමට පමුණුවන නමුත් උන්වහන්සේ දුන්නේ බලයේද ප්‍රේමයේද හික්මවීමේද ආත්මයක්. හලෙලූයා. පුත්‍රකමට ගෙන යන. හරියද? බලයක් දුන්නා. නේද? ඒක පුත්‍රකම තරහා ගෙන යන්නා වූ ප්‍රේමයේ ආත්මයක්. තව එකක් කියන මොකද්ද? හික්මවීම කියන්නේ මොකද්ද? ඩිසිප්ලින්. හලෙලූයා. ශුද්ධාත්ම වහන්සේ ආවම කාරණා තුනක් ඔබගේ ජීවිතේ කරනවා. මොකද්ද? ඩිසිප්ලින් එකක් කියනවා. විනයක් කියනවා. හලෙලූයා. ශ්‍රීමන්ත රටාව කඩන එක විදියක්. ඒ සඳහා තමයි විනයක් ඔබට දුන්නේ. හලෙලූයා. විනයක් ඔබට දුන්නේ. රටාව කඩන දුෂ්ට රටාවන් කඩන එකට විනය අවශ්‍යයි. හලෙලූයා. ඔබ තේරුම් ගන්නකොට ඔබට පිළිවෙලක් නැති මිනිස්සෙක් කියලා මොනවද කරන්න ඕනේ? පිළිවෙලක් නැති මිනිස්සෙක් වෙන්න ඕනේ. ඔබට ඉංග්‍රීසි දන්නේ නැත්නම් අපේ ළමයිට ඉංග්‍රීසි දන්නේ නැත්නම් මොනවද කරන්නේ? දෙමාපිය වශයෙන් ඉංග්‍රීසි උගන්වන්න ඕනේ. ගණන් දන්නේ නැත්නම් මොනවද කරන්න ඕනේ? ගණන් උගන්වන්න ඕනේ. හරි සිම්පල්. හalleluya. ඔබට වෙනයක් නැත්නම් මොනවද ඉගෙන ගන්න ඕනේ? වෙනය. පිළිවෙලක් නැත්නම් මොකද ඉගෙන ගන්න ඕනේ? පිළිවෙල. හරි සිම්පල්. යක්ෂාත්ම දුරු කරන්න උන්වහන්සේ මොනවද දුන්නේ? බලය දුන්නා. හalleluya. නමුත් උන්වහන්සේ විනයක් දුන්නා මොනවා කරන්නද? දුෂ්ට රටාව බිඳින මිනිස්ස. හalleluya. sound mind. ඔබ හිතනලේ තමයි ඔබට සිදු වෙන්නේ යන්නේ සමිඳුන් තුල. ධනවන්ත චින්තනය නෙමෙයි. දෙවියන් වහන්සේ තුල ඔබ සිතන දේ තමයි ඔබට සිදු වෙන්න යන්නේ. ඒක හරියම වැදගත්. ආමෙන්. ඉතින් අපි දකිනවා යාකෝබ්ට ප්‍රශ්නයක් තිබුණා පොඩි තුවාලයක් ඔහු දන්නේ නැති එකනේ ඔහුගේ අභ්‍යන්තරයේ තිබෙනවා. ඒක ඊළඟ පරම්පරාවට යනවා. මොකද්ද? ඔහු මොන හේතුවකට මන්ද තමන්ගේම වැඩිමහල් දරුවන්ට වඩා බාලයට ප්‍රේම කරනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක් මොකද්ද ප්‍රශ්න? ඒක ප්‍රශ්නයක්ද නැද්ද? මට ඔබ කියන්න. ප්‍රශ්න සිස්ටම් මොකක්ද ප්‍රශ්නේ කියන්නේ? බාලය වැඩිමහල් කොහොම ප්‍රතිචාර දැක්වුවේ? සහෝදරයන් අතර ප්‍රශ්නයක් වුණා. මොනවද වෙච්ච ප්‍රශ්නේ සිස්ටර්? නෑ. වා බයිබලයේ කියවෙන්නේ නැහැ කොටස. මොකක්ද තිබුණ ප්‍රශ්නේ? ඊර්ෂ්‍යා කරා. නේද? රුසියාව මේක අපේ නේද? ත්‍රිවිධ මහත්තුරු ගහන නේද? ඔව් ඉගෙන ගත්ත දෙයක්, හොයාගත්ත දෙයක්. මොකක්ද ගහන්නේ? රුසියාවට වඩා ඊර්ෂ්‍යාව ලොකු ඉන්නේ. ඒක ත්‍රිවිධ මහත්තුරු තමයි ඒක හොයාගත්තේ. ඒ නිසා ඒගොල්ලෝ මම දැක්කා. මම හරි ආඩම්බර ලෙස නේද? ත්‍රිවිධ එක ගහගෙන යනවා. නේද? රුසියාවට වඩා ඊර්ෂ්‍යාව. ඒකට හේතුව තාත්තා වැඩි ප්‍රේමය දැක්ුවේ කාටද? ඒ නිසා පියවරුනේ දෙමාපියන්ගේ ඔබ පරිස්සම් වෙන්න. නේද? ඔබ එකසේ ප්‍රේම කරන්න. තමන්ගේ දරුවන්ට ඒක හරි වැදගත්. එකසේ ප්‍රේම කරන්න ඉගෙන ගන්න. ආමෙන්. හැබැයි එක හැන්දෙන් බෙදන්න එපා. එක හැන්දෙන් බෙදන්න එපා. දැන් කවිද වගේ පුතෙක් හිටියොත් එයාට නේද? එයාට ලොකු හැන්දකින් බෙදන්න ඕන. ඒකේතරම හිටියොත් සාමාන්‍යයෙන් කවුද මේ දුවගේ නම? දිනුරි වගේ නේ දඟි කෙනෙක් හිටියොත් ඒ හැන්දෙන්ම මෙයාට බෙදුවොත් දිනුරි අමාරුයි. නේ? එක හැන්දෙන් බෙදන්න එපා. මම මේක පස්සේ දවසක් කියන්නම්. හalleluya. එක හැන්දෙන් බෙදන්න එපා. එක ලෙස හැබැයි ප්‍රේම කරන්න. එක ලෙස ප්‍රේම කරන්න හැබැයි එක හැන්දෙන් බෙදන්න එපා. මෙයාට හරියන හැන්ද අනිත් එක්කෙනාට හරියන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. right. උඩ ප්‍රශ්න තිබුණා. ඔහු ප්‍රේම කරා. තව දෙයක් ඔහු කරා. තුන්වෙනි පදේ මේ දැන් ඕන ඊර්ෂ්‍යා කරනවා. දැන් තුන්වෙනි පදේ තාත්තා මොකද කරන්නේ? මොනවද කියන්නේ තාත්තා තුන්වෙනි පදේ? කවුද හොයාගන්නේ? මට කියන්න. මොනවද? and also he made him a tunic of many colors. මොනවද කරේ? ඔව් ඇඳුමක් හැදුවා. ඇඳුමක් හැදුවා. ළමයි කී දෙනෙක් ඉන්නවද දැන් මොකට? 12ක් ඉන්නවා පිරිමි ළමයි. නේද? දීනා කියලා දුවෙකුත් හිටියා නේද? 12ක් ඉන්න ළමයි ඔක්කොම. යෝසප් කාගේලා තව ළමයි දෙන්නේ. යෝසප් කියන්නේ කාගේ ළමයාද? හරි. නෑ යෝසප් කියලා. හරි. 12ක් ඉන්නවා මොහොත දරුවෝ. මේ 12න් දේශේ නෑ නේද 12කට ඇඳුම් මහනවා කියන්නේ. නේද? මේ 12න් එක්කෙනෙක්ට ඔය ලස්සන ඇඳුමක් ලෑස්ති කරා.
ඒ ඇඳුමේ විශේෂත්වය මොකක්ද? අතිකර දෙපා තව විශේෂත්වය. මොනවාද? හයිය කියන්නේ. හයිය කියන්නේ. තව විදිහකට කියොත් සිංහලෙන් වර්ණවත්. හalleluya. A tunic of many colors. මොකක්ද මේකේ තේරුම? මේකේ ආත්මික තේරුමක් තියෙනවා. මේක හරි බුදුම දෙයක්. ඒ ආත්මික තේරුම තමයි මේ වර්ණවත් ඇඳුමක් දීමෙන් තියෙන සංකේතය තමයි දවසක ඔහු තමයි. හalleluya. මේක හම්බුනේ ගා මොකද වෙන්නේ කියලා කියන්නේ ප්‍රතිචාරය අනිත් අයගේ හතරේ පදේ. But when his brothers saw that their father loved him more than all his brothers, they hated him and could not speak peaceably to him. Hallelujah. අන්න අයරෝඩ මට ආදරය කියලා දැනගත්තා. දැන් ටැගෙත් දෙනවා මේ මදිවට. දැන් මොකද වෙන්නේ? නෑ අර මොකද කිව්වේ? කවුද ඊර්ෂ්‍යාව කියලා කිව්වේ? කවුරුයි ඊර්ෂ්‍යාව නෙවෙයි. ඊර්ෂ්‍යාව දැන් යාව සීටින් හිමා නේද? කාලා දාන ඇතුලේ. දැන් මොකද වෙන්නේ? මුණ බලන්නත් බෑ කාගේද? යෝසෙෆ්ගේ මුණ බලන්නත් බෑ. සමාදානය. ඔබට සමාදානය නැත්තම් ඔබට හදවත තාප්පු කරලා බලන්නේ. ඊට පස්සේ මොකද කියේ? ඉතින් කිය they hated him and could not speak peaceably to him. බලන්න ඒ වෛරය මතුවෙන හේතුව ඊර්ෂ්‍යාව වෛරය වලපත් උනේ. මේ කෝට් එක ලේසි කෝට් එකක් නෙමෙයි. මේ ඇඳුමෙන් කියන්නේ ඔහු තමයි පවුලේ මූලිකයා. ඔහු තමයි පවුලේ නායකයා. වැඩිමහල් දරුවන්ට ලැබෙන්න ඕන වූ ලැබෙන යුතු කුරුදුල්කමේ සිළු ආශිර්වාදය මේ ඇඳුම තුලේ ප්‍රදානය කරා කවුද? යාකෝබ්. කාරද? යෝසෙෆ්. පුදුම දෙයක් කල්පනා කරලා ඔහු කුරුදුල්කම ලබා ගත්තේ කොහොමද? කුරුදුල්කම ලබා ගන්න විදිය මතකද? යාකෝබ් කුරුදුල්කම ලබා ගන්න විදිය මතකද? ඔබට මතකයි. හalleluya. දැන් මේ යාකෝබ් දැන් මොනවද කරේ? එයාගේ බාල පුත්‍රයාට කුරුදුල්කම ලබා ගන්න ඉඩක් හැරියේ නැහැ. නේද? තාම ඔහු කුරුදුල්කම නිදහස් කරලා ඒ ආශිර්වාද නිදහස් කරන වයසට ඇවිල්ලා නැහැ. ඒක උකරන්නේ බලන්න. ඔහුට ඕමනා වුණා නේද? ඔහු ලබාගත්ත දේ කාට ලැබෙනවද? ඔහුගේ බාලයට ලබන්න ඔහු කැමති වුණා. ඒ සඳහා ඔහු මොකද කළේ? කල් තියා සංකේතයක් ලෙස ඒ කුරුදුල්කම බාල පුත්‍රයාට අවුරුදු 17 දී ප්‍රදානය කළා. මොකද කරේ? අවුරුදු 17 දී ප්‍රදානය කළා. මොකෝ කල්පනා කරන්න ප්‍රශ්න හේතුව. මේක දේව සලස්ම. මෙතන බාලයෙක් ඉන්න අතුස්සම්බර පවුලේ බාලයෙක්. යානසික විශේෂ නේද? විශේෂත්වයක් තියෙනවා ඔබ දේශන. යානසික හැමෝම විශේෂත්වයක්. හැමෝම විශේෂයි. Everyone here is a special person to God. හැම කෙනෙක්ම විශේෂයි. නමුත් බාල අය දැනගන්න ඕනේ නේද? පවුලේ ඔබට මොන පීඩනයක් ආවත් නේද? God is there for you. එයා සුපර අදවේ ඉන්නවා. හරිද? ගහරි තුනේ. දැන් තව දෙයක් වෙනවා. මෙතනින් අවසන් කරන්නේ. පස්වෙනි බල. Now Joseph had a dream and he told it to his brothers and they hated him even more. පස්වෙනි බල හරි ලස්සන. කියලා යෝසෙෆ් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කිව්වේ. ඔහු ඒ කෙරෙහි වඩා වෛර වූයේ. Amen. You must dream good dreams. ඔබට යහපත් සිහින තියෙන්න. We are in a culture. අපි ඉන්නේ සාමාන්‍ය මේ සංස්කෘතිය තුල. නේ? අහස්මාලිකා කියන්නේ මම කියන්නේ. But you must have good dreams. ඔබ සිහින මවන්නේ වියුතුයි. ඔබගේ අනාගතය ගැන වර්තමානය ගැන you must have good dreams. යහපත් සිහින මවන්න ඕනේ. Don't ever stop dreaming.
big and good dreams. කවදාවත් යහපත් සිහින, විශාල සිහින මවන එක නතර කරන්න එපා. දකින්න එක නතර කරන්න එපා. ඉතාමත් වැදගත්. And God can give you a big dream. Hallelujah. දෙවියන් වහන්සේට පුළුවන්කම දෙනවා විශාල සිහිනයක් ඔබට දෙන්න. Hallelujah. මම පටන් ගත්තේ කොහොමද? දෙවියන් වහන්සේ ගැන සිතනවා. Hallelujah. ඒ සිතුවිල්ල දෙවියන් වහන්සේ සිතන දේ දෙවියන් වහන්සේ අවශ්‍ය වුණා යෝසප් වෙත එළිදරව් කරන්න. ඒක ලස්සනයි. නේද? යෝසප්ට කියන්න ඕන වුණා දෙවියන් වහන්සේ. මොකද්ද? දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, සැලැස්ම කාගෙනද? යෝසප්ට තිබුණා. කාටද කියන්න ඕනේ? යෝසප්ට. එනිසා මගේ සෙනෙමත ඔබ තේරුම් ගන්න ඕනේ ඔබගේ ජීවිතය උදලා තියෙන සැලැස්ම පහන් අනේ ස්වාමිනේ මගේ ජීවිතයේ සැලැස්ම මොකක්ද? මට අනාගතයක් ගැන දෙන සැලැස්ම කුමක්ද? අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේක දකින්න පිණිස මට ඒක මට ප්‍රකාශ කරන්න. මට ඒක එළිදරව් කරන්න. කියලා ඔබ යාඥා කරන්න. නිරාහාරයෙන් ඉඳලා යාඥා කරන්න. ඒක ඉතාම වැදගත්. ග්‍රේද ඔබගේ දැනගත්තට පස්සේ හalleluya ඔබගේ ගමන වෙනස් වෙන්න යනවා. ඔබ හිතන විදිය වෙනස් වෙන්න යනවා. හalleluya. ඔබ පරාජිතයෙක් ලෙස ඔබගේ ජීවිතය දකින්න යනවා. අද උදා මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමයි you don't know the value of your own life. ඔබගේ ජීවිතයේ වටිනාකම ඔබ දන්නේ නැහැ. Hallelujah. That is the problem. මොකක්ද තියෙන ප්‍රශ්නේ? Hallelujah. ඔබගේ ජීවිතේ වටිනාකම ඔබ දන්නේ නැහැ. මම දන්නේ නැහැ. Hallelujah. හැබැයි දෙවියන්වහන්සේ දන්නවා. ඒ අඩුව පිළිම ඒක අඩුව ඔබ නැති කරගත්තට පස්සේ my God you will walk like a king. බරාජෙක් වගේ ඇවිදින්න යනවා. බරාජෙක් වගේ සිතන්නේ. Hallelujah. ජීවිතය ගැන ඔබ තාමත්ම සුභවාදීව දකින්න යනවා. ඒක තාමත් වැදගත්. දෙවියන්වහන්සේ අවශ්‍ය වුණා සැලැස්ම. උන්වහන්සේට තියෙන සැලැස්ම යෝසප් ගැන යාට එළිදරව් කරනවා. අවුරුදු 10 ළමයි ඔබ ඉන්නවා හරි වයසේදී එළිදරව් ලබන්න. හalleluya. ඒක ඔබ නේද? මම තාම පුංචි කරේ හිතන්න එපා. හalleluya. මේ සැලැස්මෙන් එක කොටසක් අපි අද කතා කරලා අපි නවත්තන්න යනවා. 6 වෙනි පදේ කවුද කියවන්නේ? මේ ස්වප්නයකින් තමයි දෙවියන්වහන්සේ උඩ එළිදරව් කරේ. ඔහු ගිහිලා අනේ ඉස්සල්ලාම කිව්වේ කාටද? සහෝදරයන්ට. කල්පනා කරලා බලන්න. යෝසප්ට සහෝදරයන් ගැන තිබුණේ මොන වගේ හැඟීමක්ද? ඔබ මට කියන්න. Tell me the thoughts that he had for his brothers. විශ්වාසය. Hallelujah. විශ්වාසය. වැඩිමහල් අය මොනවද කරන්න ඕනේ? Hallelujah. වැඩිමහල් අය බාලයාට දෙවියන්වහන්සේගේ ආශිර්වාද එන විට අපි සමරන්න ඕනේ. Hallelujah. වැඩිමහල් අපිට පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ බාලයාට එවැනි ආශිර්වාද කෙන විට එයාව හරි මාර්ගයට මඟ පෙන්වන්න. ඒ සඳහා තල්ලු කරන්න. අපිට කරන්න පුළුවන් හැමදේම කරලා ඔහුගේ ජයග්‍රහණයේ පමුකාරයෙක් වෙන්න තමයි අපි බලන්න ඕනේ. හරි වැදගත්. Hallelujah. දෙමාපියන්ගේ ප්‍රීතිය මොකද්ද? දරුවෝ තමාව අභිභව යනවා දැකීම. ඒ වගේ වැඩිමහල් සහෝදරයන්ගේ ප්‍රීතිය මොකද්ද? බාලයා තමාව අභිභව යනවා දැකීම. ඒකේ පමුකාරත්වයක් දැරීම තමයි ආශිර්වාදය. නේද? ඒ නිසා කවදාවත් අපි ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. Hallelujah. කවදාවත් අපි ඊර්ෂ්‍යා කරන්න ඕනේ. මම එක දෙයක් ඔබට කියන්න. මම ගියසුමාන දවසක හිටියා ව්‍යාපාරිකයෙක් ළඟ. ඔහු මට කිව්වා ඔහු මං ගැන දන්නවා. ඔහු මන් දන්නේ ඇයි කියලා ඔහු මට හරි ආදරේ මට ගෞරව කරනවා. ඉතින් ඔහු සමහරක් දේවල් මාත් එක්ක ඒවල බෙදා ගන්නවා. කිසිම ලොකු සම්බන්ධකමක් නැහැ අතට. මට කිව්වා එයා දන්නේ මම පාස්ටර් කෙනෙක් කියලා. එයා දන්නවා මම ක්‍රිස්තියානි කෙනෙක් කියලා. එයා මට කිව්වා දුෂාන්ත පුදුම වැඩක් දුෂාන්ත මම මේ තව මැෂින් එකක් ගන්න අලුත් මැෂින් එකක් කියන්නේ ලක්ෂ ගානක් මැෂින් එකක්. එනල්ලා එනවා මේ මම කාටවත් දෙන්න කිව්වේ නෑ දුෂාන්ත මොකද මේ පුදුම වැඩේ කියලා කියන්නේ මේ මිනිස්සු ඔක්කොම දන්නවනේ මම ඒක ගෙනාවා කියලා දන්නේ මගේ පවුලේ අය ඒ ගත්ත ආයතනය අය විතරයි. මොකද අද වෙන විට මාගම දන්නවා මම මේ මැෂින් එක ගාගෙන හැමෝම මට කෝල් කරලා අහනවා බලන්න අපිට වැඩක් නැහැ. එහෙම අපිට වැඩක් නැහැ. වා අලුත් මැෂින් එකක් කොත් තරක් නේද කියලා එහෙම කතා කරලා කියන්නේ. මම බලන්න දුෂාන්ත මම දන්නේ මනුෂ්‍යයන්ට මොකම වෙලාද කියලා. ඒක කොහොම දැනගත්තද කියලා විදිහ දන්නේ නැහැ. ඒක මම එක දෙයක් හිතුණා. එයා එක දෙයක් කිව්වා හැබැයි. තමයි දමින මිනිස්සු කවදාවත් තමන්ගේ එක්කෙනෙක් ඉස්සරහට යනවට අකමැති වෙන්නේ. ඒ වගේ මුස්ලිම් මිනිස්සු කවදාවත්
තමාගේ කෙනෙක් ඉස්සරහට යනකොට අකමැති වෙන්නේ නැහැ. පුළුවන් නම් උදව් කරන්න. හැබැයි සිංහල මිනිස්සුන්ගේ තියෙන තත්ත්වයක් තමයි මේක. ඔහුගේ මුඛයෙන් කිව්වේ. හැබැයි ඒක අපි වෙනස් කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ ජයග්‍රහණය සමනන්ට අපිට හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් තවත් කෙනෙක් අඬනකොට අඬන්න. හැබැයි තවත් කෙනෙක් ඔබට වඩා නේද ජයක් ගත්තොත් ඒ ජය ඇත්තම සමනන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් සතුටු කරලා බලන්න. ඉතින් අපි දැක්ක මුදුම සලස්ම මොකද මේ සලස්ම කියන මට්ටක් ගන්න. පළවෙනි හීනේ මොකද්ද? කොහොමද කියන්නේ? හයවෙනි පදේ හත්වෙනි පදේ. අපි කෙතේ ගොයම් මිටි බඳමින් සිටියෙමු. බලව මාගේ ගොයම් මිටිය නැගිට කෙලින් සිටියේ. බලව නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැඳෝයයි කීය. Oh my god. භයානක සීනේ මේ වර්ණය ප්‍රතිපලය ගැන තේරෙනවා. හත්වෙනි පදේ අටවෙනි පදේ මොකද්ද ප්‍රතිපලය? භයානක දෙයක් කියලා. එවිට ඔහුගේ සහෝදරයෝ සැබවින් නුඹ අප කෙරෙහි රජකම් කරන්නේයිද? නොහොත් සැබවින් අප ආණ්ඩු කරන්නේදයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩා වෛර වූයේ. කල්පනා කරලා නේද? දෙවියන් වහන්සේ යෝසප්ට ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සාරස්ම විග්‍රහ කරපු වෙලාව. අනේ මේ යෝසප් මොකද කරේ? මාළයා දුවලා ගිහලා කිව්වේ කාටද? තමන්ගේම සහෝදරයාට. එයා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ සහෝදරයෝ ඒ සාරස්ම කිව්වම යවට වෛර කරයි කියලා. එයා බලාපොරොත්තු වෙන්නේ නේද? ඒක සමරලා එයාව ධෛර්යමත් කරලා එයා උදව් කරයි කියලා. ඔබගේ ගෙදර නේද කවුරු හරි පොඩිම එක්කෙනා විශිෂ්ට ප්‍රතිඵල ගත්තොත් නේද? අනිත් සහෝදරයෝ මොකද එයාත් එක්ක සමානන්න ඕනේ. මෙතන කෙනෙක් මට වඩා අභිභව යනවා නම් ඒක තමයි හොඳම දේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඔබගේ අභිප්‍රාය වෙනස් ඕනේ. ඒක හොඳම දේ. නේද? නමුත් ගුණය මොකක්ද? ඒක ප්‍රශ්නයක් වුණා. ඕන එක වටහා ගත්තා. අනිත් දවසක් එන්න යනවා අපේ මල්ලේ අපිට වඩා විශාල බලවත් තැනකට යනවා. අපිට සිදු වෙන්න යනවා උඩ ගෞරව කරන්න. ඔහුගේ බලය ඒක තරම් විශාල වෙන්න යනවාද? ඔහුට පුළුවන්කම තිබෙනවා අපිව පාලනය කරන්න. ඒක නෝ සතුටු උනේ නැහැ. ඒකට උදව් කරේ නැහැ. මොනවද කරේ? වෛරයෙන් සෙනෙමද දවස් මොකක්ද කියන්නේ? දෙවියන් වහන්සේ වැරදිකාරයෙක්ද යෝසප්ට අවුරුදු 17 දී දෙවියන් වහන්සේ සාරස් මෙහෙදරව කිරීම වැරදි. ඔබට කියන්නේ. නැහැ. ඒක යෝසප් දුවලා කියලා අයියලාට කියන එක වැරද්දක්. කවුද දැන් මෙතන වැරදි කරන්න පෙළඹෙලා ඉන්නේ? අයියලාට. යෝසප් දන්නේ නැහැ. අයියලාට වගේ. සිරියවන්තේ ප්‍රතිවරු කරන දෙවියන් වහන්සේ ඔබ ඉදිරියට යන විට ආවල වෙලා ඔබ දන්නේම නැහැ. දාසගේ ආලේපේ පැමිණි විට දාසගේ අනාගත වාක්‍ය ලැබිච්ච විට දාසේ කැඳවීම කරා යන විට හල්ලෙලුයා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ ඔබට එළියව නැගිටින්න ආවම කවුද? පරිස්සමයි. හල්ලෙලුයා. ඒ ශාන්ති කිව්වේ මොනවද? බොහෝ පීඩා තිබෙනවා මේ ජීවිතේ. බොහෝ පීඩා තිබෙනවා. ඒ වුණාස්කම පීඩා ජරගන්න. හිතුන ජීවිතය කියන්නේ පීඩාවෙන් පිරි ජීවිතයක්. ඇයි හේතුව? ඔබ මගේ ධර්මිෂ්ඨ. හalleluya. ඔබ හිතුන එක්ක ජීවත් වෙන්න ගියොත් හalleluya. බඩ වංචා කරන්න බෑ, බඩ බොරු කියන්න බෑ, ලේසි නෑ. ඔබ එහෙම වැඩ කරන්න පටන් ගත්ත ගාම ළඟම ඉන්න තාම ඉස්සල්ලා ප්‍රශ්න ඇති කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රමවේදේ පවත්වාගෙන යන්න බැරි නිසා. හalleluya. අද දවසට අපි මෙතන නවත්තනවා. ස්වාමීන් වහන්සේට ඕන වුණා නේද? යෝසප්ගේ ජීවිතය වර්ණනාත් කරන්න. හalleluya. යාකෝබ් මොනවාද කරේ? ඔහුගේ ආශිර්වාදයේ බුදුදුන් තමයි ආශිර්වාද ප්‍රදානය කළා. on a platter. නේද? gift on a platter නේ කියලා බන්දේසික දාලා දෙනු ලැබුවා. කාටද ඉස්සල්ලා? නේද? බුදුම තාත්තා කරේ. නෝන බෙලේ ගැන මොකද කියන්න බෑ. බුදුම දෙයක් ඔහු කරේ. කවදාවත් ඔහු කරපු දේ කරන්නේ දැරියේ නෑ පුතාට. නේද? ඉස්සක් වෙත යන්න නේද? ඒක පොඩ්ඩක් මතක් කරගත්තා. ඔව් එහෙම කරේ නැහැ. ඔව් ලස්සනට පුදුමයක් ඕක කරේ.
මොකද ඒක ලොකු ප්‍රශ්නයක් තිබුණා හැබැයි දෙවියන් වහන්සේගේ සලස්ම ඒ සලස්ම කිව්වේ ගාම තවත් ප්‍රශ්නයක් තියෙනවා. හලෙලුයා. අනාගත වාක්‍යයක් ලැබුණාම හලෙලුයා. පීඩාවක් ආවොත් ඒක ගැන සතුටු වෙන්න. හලෙලුයා. දේව සලස්ම තුල පීඩා ආවොත් සතුටු වෙන්න. සලස්ම පිට එන පීඩා ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. ආමෙන්. අපි නැගිටිමු. මොකද දැස්වසන there is one person who thinks of you. Can you sit in over and sit down? And he is the Lord of heavens and the earth. Following the Swami Maharaj. He takes time to think of you. But Maharaj said and sit down. And he plans a future for you. Maharaj said, behavior and sitting Anagate Sanasum Kanamagay. Hallelujah. And you must have hope in Him. Hallelujah. To receive that great land. Hallelujah. Mahat Sarasma Labanova Unasmaga Balapurutu Denitu. And He expects you, Unas Balapurutu Nova, that you will desire to know that from Him. Yes, Sarasma Unasman Lavagana, Danagana. And when you pray and seek Him with all your heart, God says, I will come and tell you. Amen. So it's not difficult thing. You come out there tonight. Hallelujah. But this one thing that you can't do, that's your problem. මේ කලේ කලියුතු කරන්න බැරි වෙන ඔබගේ ප්‍රශ්නයක් නිසා. හරිද? ඒ නිසා අද දවසේ ඔබට පැහැදිලි නැත්නම් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබගේ ජීවිතයට මම ඔබට බැලන්දෝ කියනවා. දුවන එක නවත්තන්න. හරිද? එහෙම පණින එක නවත්තන්න. ඔළුවෙන් සැලසුම් දාලා නේද? කරගෙන යන එක පොඩ්ඩක් නවත්තන්න. විශ්‍රාමයෙන් ගතව වෙන්න. හරිද? උන්වහන්සේගේ පාවනේ ඉන්න වෙලාව ගන්න. යාඥා කරන වෙලාව ගන්න. Hallelujah. Makmisal senewante salasuna ubage manava himikamak. E salasuna danagani ubage parama himikamak. Hallelujah. E salasuna ubage jeevite. Hallelujah. Anagate. Amen. Eka natuwa yaneka aparade. Eka alahde ubage jeevite. Hallelujah. Mautama Devi Swami Masutiwatra ubage aramuna apage amanchukhe. Etherin හැම කෙනෙක්ගේම ජීවිතය වර්ණවත් කිරීම ඔබ වහන්සේ අපි ගැන සිතන සැලැස්ම සමාදානයේ සැලැස්ම අනාගතයක් ගැන සැලැස්ම වර්තමානයේ ස්වාමීන් අපිට තිබෙන්නේ මේ සැලැස්ම අඳුනා ගන්න ස්වාමීන් වහන්සේ ඒක එලිදරව් වෙනකන් එලිදරව් කරගන්න පිණිස වැඩ කිරීම යාඥාවෙන් නමස්කාරයෙන් ඔබගේ වචනය තුල ස්වාමීන් ඔබ වහන්සේ දැන් අපිට කියන දේ කිරීම තුල දෙවි පියාණනි මේ සැලැස්ම ලබා ගන්න මහන්සි වෙන්න මේ ආයවරට ඔබ වහන්සේ උපකාර කරන්න ඒ සදා අනුග්‍රහය දෙන්න ස්වාමීනි ඉවසීමක් නැති අය ඉවසීම දෙන්න ස්වාමීනි. කලබලකාරීන්ට ස්වාමීනි විශ්‍රාමයක් දෙන්න. ස්වාමීනි ඔබ පාමුල විශ්‍රාමයෙන් ඉන්න ඕන්ට ස්වාමීනි අනුග්‍රහය දෙන්න. හalleluya. සලසුමින් සලසුන් දුවන අයට ස්වාමීනි තමන්ගේ සලසුන් වලින් පොඩ්ඩක් විශ්‍රාම වෙලා ඔබ වහන්සේ මත රැඳෙන කරුණාව දෙන්න. අපිසාද ස්වාමීනි ඔබ වහන්සේගේ සලස්ම සමාදානයේ සලස්ම ඒ සැලැස්ම අනාගතයක් කරදෙන සුබදා සාධනයේ සැලැස්ම. ඒක අපිට යහපත් ස්වාමීනි. මෙතන ඉන්න හැම කෙනෙකුම යහපත් දෙවියන් වහන්සේ පොරොට කාර්ය කරන්න. හalleluya. වර්ණවත් සැලැස්මක් ස්වාමීනි. හalleluya. වර්ණවත් සැලැස්මක්. හalleluya. ජීවිතය රචනා කරන සැලැස්මක් ස්වාමීනි. ජීවිතය අන් අයටත් ආශිර්වාදයක් වෙන්න ආශිර්වාදයේ සැලැස්මක්. හalleluya. කොතරම් පීඩා තිබුණත් ඒ ස්වාමීනි ඒ සැලැස්ම ඉතාමත් යහපත්. ඒ සැලැස්ම කරා යන ඔබගේ අනුග්‍රහය ඔබගේ දරුවන්ට දුන ගන්න. මෙන්න ඔබගේ ප්‍රේමයස්තර මේ දරුවෝ බාරට කරනවා. ඕන ආරක්ෂා කරපු නිසා ස්තුතියි. ඕන සුවයෙන් තැබු නිසා ස්තුතියි. ඕන ඔබ වහන්සේ පෝෂණය කරන නිසා ස්තුතියි. හalleluya. දැන් දෙවි පියාණනි ඔබ වහන්සේ උරණක බලන්න. ඔබගේ ප්‍රේමයේ හස්තයට අද දවසේ ස්වාමීනි මගේ හදාසන සීමාවසින් සියලු දෙනා වාගේ දැන් ඔබ වහන්සේගේ අනිත් ප්‍රේමයන් අනුග්‍රහය ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ උපකාරය
උන්වහන්සේගේ සැනසෙල්ල මේ අයවරුන් සමග මේ මුළු සත්‍ය පුරා වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්.